නමෝ බුද්ධාය. මේ අසිරිමත යුගයන්හි යටකියාවයි. ගෙවී ගිය කාලය අපමණය. කල්ප ලක්ෂ ගණනින් අතීතයට දිවයත්. මේ මහා විශ්වයේ විශ්මිතදේ සිදුවෙත්. පරම විශ්මිතදේ වනාහි බුදුවරු ලොව පහළවීමමයි. ගෞතම සම්මා සම්බුදුරජාණෝ අපගේ පරම පූජනීය ශාස්තෘවරයානෝය. ඒ උතුම් දමිත සමිත ශ්‍රී සම්බුද්ධත්වය ලැබීම වනාහි අසංඛේය කල්පලක්ෂ ගණනක සිට කළ අසීමිත වූ නිර්මල කැපකිරීමක අග්‍රෝත්තම අමාඵලයයි. විසි අසංඛේය කල්පලක්ෂයකට පෙර මහ සයුර මැද වූ විපතින් අසරණ වූ සෙනෙහිපර මෑණියන් කරතබාගෙන සත් දිනක් නිරාහාරව දල රළගෙඩි සමග පොරපැද කරන මහා විසල් වික්‍රමය දුටු සක්තිව් රජුන්ගෙන් ඒ ධෛර්ය සම්පන්න තරුණයාට ලෝ සතුන්වද මෙලෙසින්ම සසර සයුරෙන් ගොඩගන්නැයි සොඳුරු ඇරයුම් ලැබුණි. ඒ මහා පිනතියාගේ සිතෙහි සම්බුද්ධත්වයේ බිජුවට මැනවින් රෝපණය වී ගියේය. ඒ සුපින්වතානෝ මින් සාර අසංකේය කල්පලක්ෂයකට පෙර මහා පින් ඇති සුමේධ තවුස්ව ඒ දීපංකර සම්බුදුරජුන් පාමුල වැඳ වැටි නියත විවරණ සිරි ලැබූහ. ඉන් පසු පිරිය යුතු කුසල ධර්මයන් මැනවින් හඳුනාගත් අප මහා බෝසතානෝ එයින් අසංකේය කල්පලක්ෂයකට පසු විජිතාවී සක්විති රජුව කොණ්ඩඤ්ඤ බුදුරජුන්ගෙන් විවරණ සිරි ලැබූහ. මෙසේ මේ මහා භද්‍ර කල්පයෙහි ජෝතිපාල නම් බ්‍රාහ්මණ කුමරුව කාශ්‍යප බුදුරජුන්ගෙන් නියත විවරණ සිරි ලැබීම දක්වා සූවිසි බුදුරජාණන් වහන්සේලාගේ සම්බුද්ධාශිර්වාදය ලබමින් ඒ උතුම් බුද්ධ කාරක දස පාරමී ධර්මයන් සපුරන්නට වූ අප මහා බෝසතාණන් වහන්සේගේ දන්දීම නිතර නැගෙන සයුරු රළසේය. සීල සුගන්ධය රත්සඳුන් හරසේය. නෙක්ඛම්මය පියුම් පතෙහි නොරැඳෙන දියසේය. ප්‍රඥාලෝකය සරදාකාශයෙහි බබලන හිරුමඩලසේය. වීරිය බලය අනන්ත ආසසේය. ශාන්තිය නොනවතින සුළඟසේය. සත්‍යය උස් වූ මහා මේරුවසේය. අධිෂ්ඨානය මහ සුළඟිනිදු නොසැලෙන හිමවත් පව්වසේය. මෛත්‍රය සිසිල් පුන්සඳ මඩලසේය. උපේක්ෂාව නිසල මහපොළොවසේය. මෙසේ අපමණ වෙහෙසගත් අප මහා බෝසතානෝ අවසන වෙස්සන්තර රජුව මහපොළොව කම්පා කරවමින් මහා දන්දී 30ක් වූ පාරමී ධර්මයන් පරිපූර්ණ කොට තුසිත දෙව්ලොවට නායකව සන්තුසිත නම් දෙව් රජුව උපන් සේක. මේ ඔබ ඉදිරියෙහි දිගහැරෙන්නේ විසි අසංකේය කල්පලක්ෂයක සිට දසපාරමී දම් සපුරමින් සොඳුරු ලෙස වැඩි අසිරිමත මනුෂ්‍ය රත්නය පිළිබඳ මේ මහා විශ්වයේ සිදු වූ සුවිශ්මිත වූ සත්‍ය කතා පුවතයි. දෙනුවන් දෙසවන් ඇත්තෝ පිංසිතින් ශ්‍රද්ධාව වඩත්වා. ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය. මා විසින් මෙසේ අසන ලදී. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් චරිතාපදානය. මින් වසර බොහෝ ගණනකට පෙර දෙවියන් සහ බමුන් විසින් මනුලොව ඍෂිවරුන්ට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මනුලොව පහළවන බව
දැනුම් දුන්නා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙදිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝපමාන වන බවත් මනුලොව ඍෂිවරුන්ට දෙවියන්ගෙන් දැනගන්නට ලැබුණා. බුදු කෙනෙක් පහළවීමට ඉතාමත් ආසන්න කාලයේ මේ ආකාරයෙන් දෙව් මිනිස් ප්‍රජාව තුළ බුද්ධ කෝලාහලය ඇති වුණා. සක් දෙවිඳු මහා බ්‍රහ්මයා ප්‍රධාන දෙව්බඹුන් විසින් තුසිත දෙව්ලොව දෙව් සභා මණ්ඩපයේදී සන්තුසිත දෙවියන් ඉදිරියේ බුද්ධත්වය සඳහා සුදුසු කල් පැමිණ ඇතැයි දැනුම් දුන්නා. සම ක්‍රමයෙන් දුරුවර්ණ වුණා. පැළඳ සිටි දිව්‍ය මල්මාලා ක්‍රමයෙන් පරවෙන්නට පටන් ගත්තා. දිව සලුවල පැහැය ක්‍රමයෙන් අඩු වුණා. දහඩිය තමන්නට පටන් ගත්තා. දෙවි බඹුන් මෙසේ ආරාධනා කළා. මහා වීරයන් වහන්ස, මේ සුදුසු කාලයයි. මව්කුසක පිළිසිඳ ගන්නා සේක්වා දෙව් මිනිස් ප්‍රජාව සසර කතරින් එතෙර කරවීමට බුද්ධත්වය සාක්ෂාත් කරන සේක්වා. සන්තුසිත දෙවියන් තුසිත දෙව්ලොවින් චුතවීමට පෙර පංච මහා විලෝකනය සිදු කළා. කාලය මිනිසුන්ගේ ධර්මාවබෝධ කිරීමේ හැකියාව මෝරා ඇති කාලය විය යුතුයි. දීපය ජම්බුද්වීපය විය යුතුයි. දේශය මධ්‍ය ප්‍රදේශය විය යුතුයි. කුලය ක්ෂත්‍රිය හෝ බ්‍රාහ්මණ විය යුතුයි. මව මව්කුස පිළිසිනගත් පසු මවට මාස 10කුත් දින 7ක් ආයුෂ ඇති පින්වත් මවක් විය යුතුයි. බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් සිහි නුවණින්ම නික්මුණා. පුරෝහිතවරුනි, පෙරදින රාත්‍රියේ දේවින් වහන්සේ දුටු සිහිනේ අර්ථය කුමක්ද?
මහරජතුමනි, පින්වත් පුත්රුවනක් ලැබෙනා බවට පෙරනිමිත්තකුය. ඔහු සාමාන්‍ය පුත්රුවනක් නොවේ. මහා පුණ්‍යවන්ත, මහා ආනුභාව ඇති අතිශ්‍රේෂ්ඨ වූ උතුම් පුත්‍ර රත්නයක්. එදා හරිම සුන්දර දවසක්. එක යායට මල් පිපිලා. උදා හිරුමඩල පෙරදිගින් මෝතු වෙද්දී කුරුළු කොබෙයියන්ගේ කෝමල නාදයෙන් මුළු පරිසරයම ප්‍රබෝධමත් වුණා. අපගේ පුත්කුමරා බිහිකිරීම සඳහා දෙව්දානුවරට යාමට මට අවසරද දේවයන් වහන්ස? හොඳයි මම එය සූදානම් කරන්නම්. පුත්කුමරා බිහිකරනු පිණිස තමන්ගේ මෞතුමිය වාසය කළ දෙව්දානුවර කරා මායාදේවිය ගමන් නැරඹුවා. සිහිල් සුළං රැලි දසත හමා ගියා. ශ්වේතවර්ණ හිරුරැස් වෙසිතුරු රටා මවමින් සිව් දෙසම ආලෝකමත් කළා. ඒ පින්බර දිනයේ වචනයෙන් කිව නොහැකි කුමක්දෝ වසිරියක් සැඟවී තිබුණා. අමාත්‍යතුමනි, රථය මදකට නතර කරන්න. මට ටිකක් විවේක ගැනීමට අවශ්‍ය වෙනවා. අද ලුම්බිනි සල්ලුවෙන හරිම ලස්සනයි. මේ මාගේ මිත්තනිය නමින් කරවන ලද රාජකීය උද්‍යානයක්. දේවින් වහන්ස, එසේනම් සල්ලුවෙනට වැඩමකොට මදක් විවේක ගනු මැනවී. මාගේ කයට අමුත්තක් දැනෙනවා. එන්න ඉක්මන් කරන්න දේවියන් වහන්සේට පුත්කුමරෙක් බිහි වෙන්න යන්න ඉක්මන් කරන්න. ඒ මොහොතේ මහපොළොව කම්පා වුණා. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය මහත් ආලෝකයක් මුළු මහත් ලෝක ධාතුවෙහිම පැතිර ගියා. සතරවරම් දෙවිවරුන් දිව්‍යමය සලුවක් රැගෙන මහා බෝසතාණන් වහන්සේව පිළිගන්නට පැමිණියා. බෝසත් කුමරාව දේවියගේ ඉදිරියෙහි තබා මෙසේ පැවසුවා. දේවිය සතුටු වන්න. මහා පින් නැති කුමරෙකුයි ඉපිද සිටින්නේ. උණුසුම් සහ සීත දිය දහරා දියකිස පිණිස අහසින් ඇදහැළුණා. සියලු දෙනා විශ්මයට පත්කරවමින් බෝසත් කුමරා පියුම් මතින් උතුරු දෙසට සත් පියවර තබා මිහිරි හඬින් සිංහනාද කළා. මම ලොවට අග්‍රවෙමි. මම ලොවට ජේෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ඉපදීමයි. මින් පසු මාගේ ඉපදීමක් නැත. සාදු සාදු සාදු.
මහරජතුමනි ඔබතුමාට අසිරිමත් පුත්‍රරත්නයක් ලැබුණ කියලා මට දැනගණ්ඩ ලැබුණා. එහෙමයි පුත්කුමරකු ලැබුණ අසිතරිෂතුමනි. ඔබතුමා මාගේ ගුරුවරයා. අපගේ මුළු ශාක්‍ය වංශයම ඔබතුමාට බොහෝ ගෞරව කරනවා ගුරුතුමනි. ඒ වගේම බොහෝ කාලයක් තිස්සේ අපි ඔබතුමාව ඇසුරු කරන්නේ. මේ සිංගිති කුමරාගේ අනාගතය ගැන සියලු තොරතුරු දැනගැනීමට මා කැමතියි. මහරජතුමනි එසේනම් ශරීර ලක්ෂණ පරීක්ෂා කරනු පිණිස කුමරුන්ව මේ මණ්ඩපයට වඩම්වන්න. සියලු මහා පුරුෂ ලක්ෂණයන්කින් යුත් ඉතාමත් කලාතුරකින් පහළවන දෙව් මිනිසුන්ට සැප උදා කරන උතුම් පුරුෂ රත්නයක්. අසිතරිෂතුමනි මහරජතුමනි මේ සිංගිති කුමරා ඒකාන්තයෙන්ම උත්තම පුරුෂ රත්නයක්. කුමාරයා අනාගතයේදී සියලු ලෝක සත්වයන්ට සැප උදා කර දෙන ඒ උතුම් විමුක්තිය පෙන්වන්නට සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. මේ සිටින්නේ දෙපා ඇති සියල්ලන් අතර උත්තම වූ මනුෂ්‍ය රත්නයක්. ඒ ගැන මට හරිම සතුටුයි. අහෝ ඒත් මට කනගාටුයි. ඇයි ඔබතුමා කනගාටුයි කිව්වේ? මොකක්ද ඒට හේතුව? මම ජීවත් වන්නේ තව ටික කලයි මහරජතුමනි. ඔබගේ උත්තම පුරුෂ රත්නය ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන විට මම මේ මනුලොව හැරගොසින්. මාගේ සිංගිති කුමරා ඒකාන්තයෙන්ම උත්තම පුරුෂයෙක්. මාගේ ගුරුවරයාගෙන්ද වැඳුම් ලැබුවා. බ්‍රාහ්මණවරුනි, මාගේ කුමරාගේ අනාගතය ගැන ඔබලා දරන්නේ කුමන අදහසක්ද? ඒ වගේම කුමරාට නමක් යෝජනා කරන්න. මහරජතුමනි මේ ශරීරයේ මහා පුරුෂයන් තුළ පමණක් පිහිටන සුවිශේෂී ලක්ෂණ 32ම තිබෙනවා. මේ කුමරුගේ අනාගතය ඉතාම පැහැදිලි. ගිහිගෙයි වාසය කළොත් සක්විති රජ වෙනවා. ලෝකය දැහැමින් ජයගෙන ඉතා හොඳින් පාලන කටයුතු කරනවා. ඒ වගේම ගිහි බැඳුම් අතහැර දමා පැවිදුවහොත් සියලුම දුක්නසා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. මහරජතුමනි, මගේ අදහසත් ඒකමයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති කෙනෙකුට උරුම වන්නේ ඔය ඉරණම් දෙක පමණයි. මාගේ අදහසත් ඒකමයි රජතුමනි. එය නිවැරදි. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණතුමනි, මේ පිරිස අතරින් ඔබ ලාබාලම කෙනා. නමුත් ඔබ අනෙක් බ්‍රාහ්මණයින් වගේම දැනුම අතින් බොහෝ පරතරට ගිය කෙනෙක් බව මා දන්නවා. ඔබතුමත් මේ අනෙක් අයගේ අදහසට එකඟද? කුමරා සක්විති රජ වෙයිද සම්මා සම්බුද්ධත්වයට පත් වෙයිද? කුමරුගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මා පරීක්ෂා කර බැලුවා දේවයන් වහන්ස. මාගේ අදහස අනුව නම් කුමාරයාට ඉරණම් දෙකක් ඇත්තේ නැහැ. ඔහු රජසප අතහැර ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධත්වයට පත්වන බව ස්ථීරයි මහරජතුමනි. බ්‍රාහ්මණතුමනි, ඔබ එසේ සිතනවා නම්
කුමාරයා ගිහිගිය කලකිරීමට හේතුව කුමක්ද? මහරජතුමනි, කුමරාට කලකිරෙන දේ දකින්නට ලැබෙනවා. ඒ තමයි වයසට ගියාය, ලෙඩ වුණාය සහ මැරුණාය. ඒවාගේම ශ්‍රමණවරු දැක්කොත් මේවායෙන් මිදෙන මාර්ගය සොයා ඔහු ගිහිගිහින් නික්මයා හැකි. මම කැමති මගේ පුතා මේ ලෝකයම පාලනය කරන සක්විති රජ කෙනෙක් වෙනවා දකින්නයි. එනිසා මින් ඉදිරියට මගේ පුතාට මහල්ලන්, රෝගින්, මළමිනි සහ පැවිද්දන් මේ කිසිවෙක් දකින්න තියන්න හොඳ නැහැ. ඉන්පසු කුමරාට නම් තැබීම සිදු වුණා. ලොවට යහපත උදා කරන අර්ථයෙන් සිද්ධාර්ථ යන නම තැබුවා. නම් තැබීමේ උත්සවයට සහභාගි වූ බ්‍රාහ්මණයින් නිවෙස්වලට ගොස් තම පුත්‍රයන්ට මෙසේ පැවසුවා. සිද්ධාර්ථ කුමාරයා යම් දිනකදී ගිහිගිය අතහැරියා කියා ඔබ දැනගත් විට ඔබත් පැවිදි ජීවිතයට ඇතුළු වන්න. ජීවිතාවබෝධය උපදවා ගන්න. සිද්ධාර්ථ කුමරු ඉපදී දින 7කින් මහාමායා දේවිය කලුරිය කළා. එය ලෝක ධර්මතාවයක්. එතුමිය මාතෘ දිව්‍ය රාජ්‍ය නමින් දිව්‍ය රාජයෙක්ව තුසිත දෙව්ලොව ඉපදුනා. මහාමායා දේවියගේ නැගණිය වූ ප්‍රජාපති දේවිය සිද්ධාර්ථ කුමරුන්ගේ කිරිමව් බවට පත් වුණා. පසුව සුද්ධෝදන රජතුමා මහා ප්‍රජාපති දේවිය තම අගබිසව බවට පත් කරගත්තා. ඇය තම කුසින් උපන් දරුවෙකුසේ සිද්ධාර්ථ කුමරුන්ව ඇති දැඩි කළා. එතුමිය සුදුවුන් නිරඳුන්ට දාව උපන් තම පුතු නන්ද කුමරුන්ට සහ දියණියට වඩා සිද්ධාර්ථ කුමරාට සෙනෙහස දැක්වුවා. පිය රජතුමා සූදානම් කරපු වප්මගුල් උත්සවය බලන්න යන්නේ නැද්ද? වප්මගුල් උත්සවය හරීම ලස්සනයි. ඔය දෙන්න ගිහින් ඒක බලන්න. ඒක අවසන් වුණාම ආපහු එන්න. මම මෙතෙන්ට වෙලා ඉන්නම්. මට පුළුවන් තනියම ඉන්න. බය වෙන්න එපා. එහෙනම් කුමරුනි කොහෙවත් යන්න නැතුව මෙතනටම වෙලා ඉන්න. අපි ඉක්මනට උත්සවය නරඹලා එන්නම්. හුදෙකලා වූ සිද්ධාර්ථ කුමරුන් ඒ සොඳුරු දඹරුක් සෙවනේ පළඟක් බැඳගෙන වාඩි වී හුස්ම රැල්ලට සිත යොමු කළා. පළවෙනි ධ්‍යානයට සමවැදී සමාධිසුවෙන් කල්ගත කළා. හවස් වෙද්දී හිරුරැස් අවරට බරවී ගියත් කුමරුන්ට සෙවන දුන් දඹරුක් සෙවන සෙලවුනේ නැහැ. ඒ ප්‍රාතිහාරය දුටු සේවකයන් රජතුමාට ඒ බව සැලකලා. දඹරුක් සෙවනේ ප්‍රාතිහාරය දක්වන තම සිඟිති කුමරුන් බැලීමට සුද්ධෝදන රජතුමා සැනකින් එතනට පැමිණියා. කුමරුන් ඉපදුන දවසේ අසිත ඍෂිතුමා දනනමා වැන්දා. ඒ මොහොතේ මමත් දනනමා වැන්දා. ඒක තමයි මාගේ පළමු නමස්කාරය. පුත් කුමරුනි, මේ මාගේ දෙවන නමස්කාරයයි. ක්‍රමයෙන් මෝදුවන සුදු පියුමක්සේ පුත්කුමරා ඉතාමත් සුවසේ වැඩුණා. සුද්ධෝදන රජතුමා සියලු සැප සම්පත් සැලසුවා.
කුමරුන් සර්වමිත්‍ර ගුරුතුමා යටතේ සියලු ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තා. සර්වමිත්‍ර ගුරුතුමා දුනු ශිල්ප, කඩු ශිල්ප ඇතුළු රජ කුමරකු විසින් ඉගෙන ගත යුතු සියලුම ශිල්පයන් ඉගැන්නුවා. තොල්සොලවා පවසන පමණින් සියලු දෑ අවබෝධ කර ගැනීමේ අසාමාන්‍ය හැකියාවක් කුමරුන් සතු වුණා. ඉතාමත් සුළු කලකින් සියලු ශිල්පයන්හි පරතරට පත්වන්නට සිද්ධාර්ථ කුමරුන්ට හැකි වුණා. සිද්ධාර්ථ කුමරුන්ගේ පහසුව පිණිස සුද්ධෝදන රජතුමා විසින් රම්‍ය සුරම්‍ය සහ සුභ යන මාලිකා තැනෙව්වා. එක් ඍතුවක එක මාලිකාවක බැගින් වාසය කරමින් කුමරුන් ගේ ජීවිතයට සිත අලවා වාසය කළා. වයස අවුරුදු 16 දී සිද්ධාර්ථ කුමරාගේ රාජකීය සරණ මංගල්‍යය පවත්වන්නට පිය රජතුමා කටයුතු සූදානම් කළා. කුමරුන් අතිනත ගත්තේ රූපයෙන් මෙන්ම ගුණයෙන්ද අග්‍රප්‍රාප්ත වූ යශෝදරා කුමරිය සමගයි. කාලය කෙමෙන් ගෙවී ගියා. වයස අවුරුදු 29 දක්වාම කුමරුන් ඉතා සුවසේ රජ සැප වින්දා. චන්න පොඩ්ඩක් නතර කරන්න. නතර කරා කුමරුනේ. අර කෙනා දිහා බලන්න. එයාගේ හමත් රැලි වැටලා. ඇවිදින්නෙත් හරිම අමාරුවෙන්. කුමරුනේ වයසට ගිය කෙනෙක්නේ. වයසට ගිය කෙනෙක්? කෙනෙක්ගේ ජීවිතේ බොහෝ කාලයක් ගෙවුනම ওই තත්ත්වයට පත් වෙනවා. ඔය විදිහට අපි හැමෝම වයසට යනවාද? එහෙමයි කුමරුනේ. චන්න රථය නතර කරන්න. ඇයි කුමරුනේ? ඇයි අර කෙනා අමාරුවෙන් වෙවුලමින් ඉන්නේ? එයා රෝගියෙක්. හැමෝටම එහෙම වෙනවද? ඒක අපි හැමෝටම පොදු දෙයක්. ඒකෙන් ගැලවෙන්න අපිට අමාරුයි. ලෙඩවලින් මිදෙන්න කාටවත් බෑ.
කුමරුණි ආපසු රථයට නගින්න. ඔතනට යන්න එපා. ඉක්මන් කරලා මෙහාට එන්න. කුමරුණි අපි ඉක්මනටම යන්න ඕනේ. අර රෙදිකඩකින් නොතල තියෙන්නේ මිනිස්සෙක් වනේද? කුමරුණි ඒ තමයි ජීවිතේ අවසානය. අපි හැමෝම මැරෙනවද? එහෙමයි කුමරුණි. මේ ලෝකෙ ඉන්න හැමෝම කාලයක් යද්දි මැරෙනවා. එතකොට මමත් මැරෙනවද? කුමරුණි අපි හැමෝම කවදා හරි දවසක මැරෙනවා. චන්න අරහිම කෙනා කවුද? ඒ ඉන්නේ පැවිදි උතුමෙක්. ජරා මරණ දුක් වලින් මිදීම සඳහා සැබෑම යශෝදරා, ඔබගේ සෙනෙහස මම නොදන්නව නෙවෙයි. නමුත් මම මේ සෙනෙහසේ පැඳී සිටියොත් ඔබත් මාත් අපගේ පුත්කුමරුණුත් අනිත් හැම දෙනාමත් වයසට යෑමේ, ලෙඩවීමේ, මරණයේ ගොදුරු බවට පත්වේවි. අපි සියලු දෙනාටම මේ දුකෙන් එතරවීම පිණිස මම මාර්ගයක් සොයාගත යුතුයි. ඒ නිසා මම තීරණය කළා ඔබලගෙන් සමුගන්න. චන්න 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 නැගිටින්න. චන්න නැගිටින්න. ඇයි කුමරුණේ? ඉක්මන් කරලා අපිට එළියට යන්න කන්දකස් සූදානම් කරන්න. අපි දැන්ම පිටත් විය යුතුයි. හැබැයි අපව කිසි කෙනෙක් නොදකිය යුතුයි. තේරුණාද? එහෙමයි. සිදුහත් කුමරුන් රජවාසලේ දොරටුව අභියසට පැමිණෙද්දී පවිටු මාරයා
දොරටුව අභියස පෙනී සිටියා. සියලු ලෝසතුන් සසර දුකින් නිදහස් කරවීම පිණිස විමුක්තිය සොයා ගිහිකයින් නික්මී යන අප මහා බෝධිසත්වයණන් වහන්සේව කෙසේ හෝ ගිහිකයි රැඳවීමටයි පවිටු මරු මේ උත්සාහ දරන්නේ. සිද්ධාර්ථ, ඔයද මේ සැප සම්පත් අත්තරලා යන්නේ? ඔබට රජමාලිගාවේ හැම සැප සම්පතක්ම තියෙනවනේ. තව ටික දවසකින් ඔබ නියත වශයෙන්ම සක්විති රජ වෙනවා. ඉතින් මොකටද ඒවා අත්හැරගන්නේ? ඔබ මේවා අත්හැර ගියොත් එහෙම ඔබට අත්වන්නේ දුක, ශෝකයක්. එම්බා පවිටු මාරය මේ කාරණාව හොඳින් දැනගනු. මට සක්විති රජවීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මට ඇත්තේ වෙනත් අරමුණක්. මට කිසිම කම්සපතක් වුවමනා නැහැ. ජරා මරණ දුකින් මේ ලෝකයේ ගිනිගෙන තිබියදී මා කාම සම්පත් විඳීමේ ඵලය කුමක්ද? මේ සියලු දුකින් නිදහස් වන අමෘතය මා සොයා යනවා. ඔබට බෑ මාගේ ගමන වළක්වන්න. එම්බා සිද්ධාර්ථ, ඔබ හදන්නේ මගෙන් ගැලවී යන්නද? මගෙන් කිසි කෙනෙක් ගැලවිලා නැහැ. රාග ද්වේෂ මොහෙන් නුඹව බැඳ තබනවා. තම පියවරක් පාසාම නුඹ පසුපසින් මා පැමිණෙනවා. හරියට හෙවණැල්ලක් වගේ නුඹගේ නිවන සිහිනයක් වේවි. අප මේ දැන් ඇවිත් ඉන්නේ අනුමාකන්තරට චන්න. මානුත්තර වූ සම්මා සම්බුද්ධත්වය ලබනවා නම් මේ හිසකෙස් අහස් කුස රැඳේවා. ඒසේ නොවේ නම් මේ හිසකෙස් පොළොවේ පිහිටාවා. බෝසතාණන් වහන්සේගේ කේශධාතුන් වහන්සේලා යොදුනක් පමණ ඉහළ ආසේ රැඳෙද්දී සක්තිවෙදුන් මැණික් කරඬුවක් තුළට ඒ කේශධාතුන් වහන්සේලා පිළිගත්තා. ඉන් පසුව තාවතින්ස දෙව්ලොව සිළුමිණි සෑයේ තැන්පත් කොට මහත් ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කළා. බෝසතාණන් වහන්සේට පැවිදිවීමට අවශ්‍ය සිවුරු පිරිකර පූජා කරන ලද්දේ ගටීකාර බ්‍රහ්මරාජයා විසිනුයි. ගටීකාර බ්‍රහ්මරාජයා රාජකීය වස්ත්‍ර බඹලොවට ගෙන ගොස් වන්දනාමාන කිරීම පිණිස සළුමිණි සෑයේ තැන්පත් කළා. තවත් මේ ගැන කනගාටුවීමෙන් පලක් නැහැ. ලෝක සත්වයා සසර දුකින් මුදවා ගැනීම පිණිස මා මේ ගමන යා යුතුයි. ඔබ ගිහින් පිය රජතුමාණන්ට දන්වන්න සසර දුකින් නිදහස්වීමේ මාර්ගය මා නිවැරදිව අවබෝධ කොට නොගෙන යළි මාලිකයට නොපැමිණෙන බව. මහබෝසතාණන් වහන්සේ නික්ම ගිය විට ඒ ශෝකය තරාගත නොහැකි වූ කන්තකසු එතනම මිය ගියා. බෝසතාණන් වහන්සේ හට උපකාර කළ
පුණ්‍ය විපාකයෙන් ඒ මොහොතේම කන්තක දෙව්පුතු නමින් තාවතින්ස දෙව්ලොව සොඳුරු විමානයක උපත ලැබුවා.